නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒවමේව කෝ භික්ඛවේ සචේතුම් හේපි නෝරිමං තීරං උපගච්ඡත න පාරිමං තීරං උපගච්ඡත න මජ්ජේ සංසීදිස්සත න තලේ උස්සීදිස්සත න මනුස්සග්ගාහෙස්සත න අමනුස්සග්ගාහෙස්සත න ආවට්ටග්ගාහෙස්සත න අන්තෝ පූති භවිස්සත එවං තුම්හේ භික්ඛවේ නිබ්බාන නින්නා භවිස්සත නිබ්බාන පූනා නිබ්බාන පප්මාරාතං කිස්ස හේතු නිබ්බාන නින්නා භික්ඛවේ සම්මා දිට්ඨි නිබ්බාන පූනා නිබ්බාන පබ්බහාරාති බණහන් සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි මාතෘකා කරන්ට යෙදුනේ සංයුත්ත නිකායට අයිති දාරුක්ඛන්දෝපම සූත්‍රයෙන් කොටසක්. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ගංගා අසබඩ ස්වාමින් වහන්සේලා සමග වැඩ වාසය කරන අවස්ථාවේ ගංගාවේ සැඩ පහරට ගහගෙන යන දර කොටයක් ස්වාමින් වහන්සේලාට එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ පෙන්වලා අහනවා මහණෙනි අර ගංගේ පහළට ගහගෙන යන දර කොටය නුඹලට පේනවද? එහෙමයි ස්වාමීනි කියලා ප්‍රකාශ කළාම මහණෙනි මේ දර කොටය මෙතරට ආවේ නැති වුණොත් ඒ වගේම ඊතරට ගියේ නැති වුණොත් මැද කිමිදිලා ගිලුනේ නැති වුණොත් ඒ වගේම මිනිස්යන් විසින් මේ දර කොටය නොගත්තොත් අමනුෂ්‍යයන් විසින් මේ දර කොටය නොගත්තොත් ඒ වගේම මේ දර කොටය ගොඩට ගහලා රැඳුනේ නැති වුණොත් ඒ වගේම මහණෙනි මැද කුණු උනේ නැති වුණොත් සමහර විට දියසුලියකට අසුනේ නැති වුණොත් මේ කියපු කාරණා 8ටම මේ දර කොටය අහුනේ නැති වුණොත් මහණෙනි මේ දර කොටය මුහුද වෙතම ගලාගෙන යනවා. මෙන්න මේ කාරණා බුදුහාමුදුරුවෝ පෙන්නලා ජීවිතේ ඇතුළාන්ත ධර්මයක් තමයි උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට පෙන්වන්නට උත්සාහ කළේ. එතකොට බුදුහාමුදුරුවෝ මේ පෙන්නපු දර කොටය අර එතන වැඩ වාසය කළ ස්වාමින් වහන්සේලා සියලු දෙනාම පැහැදිලිව දැක්කා. ඒ කියන්නේ පේන දෙයක් බුදුහාමුදුරුවෝ පෙන්වුවා. සියලු දෙනාටම දැක ගන්න පුළුවන් දෙයක්. ඉන්ද්‍රියට ගෝචර වෙන දෙයක් බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ගඟේ ගහගෙන යන දර කොටයක් පෙන්වුවා බුදුහාමුදුරුවෝ. ඒක හැම දිනාටම දැක ගන්නට පහසුවෙන් පුළුවන්. ඒ වගේම ඒ දර කොටය පෙන්නලා බුදුරජාණන් වහන්සේ ජීවිතයේ පෙන්නනවා. ජීවිතයේ දෙස පෙන්නනවා. ජීවිතේ තෝරලා දෙන්න උත්සාහ කරනවා. මොකද බුදුහාමුදුරුවෝ හැම විටම අර සියලු දෙනාටම දැක ගන්නට පුළුවන් කාරණයක් දක්වලා
ජීවිතේ ඇතුළාන්තයේ මාර්ගයෙන් පෙන්වන්නට තමයි සෑම දේශනාවකම වාගේ බුදුරජාණන් වහන්සේ උත්සාහ කළේ. එතකොට භික්ෂූන් අමතලා ප්‍රකාශ කරනවා මහණෙනි මේ ගංගාවේ ගහගෙන යන මේ දරකොටේ අර කියපු උපද්‍රවවලට මේ තෙර ඒ කියන්නේ මෙතර කිව්ව එක තෙරකට ඇවිල්ලා රැඳුනේ නැති වුණොත් ඊළඟට ඊතර කිව්ව අනිත් තෙර ගිහිලා රැඳුනේ නැති වුණොත් මැද කිමුදුනේ නැති වුණොත් මැද කිමිදලා ගිලුනේ නැති වුණොත් මනුෂ්‍යයන් විසින් ප්‍රයෝජනයට නොගත්තොත් අමනුෂ්‍යයන් විසින් නොගත්තොත් ඒ වගේම ගොඩට ගහලා රැඳුනේ නැති වුණොත් ආවට එහෙම නැත්නම් දියසුලියකට අහුුනේ නැති වුණොත් මැද කුණුුනේ නැති වුණොත් මේ දර කොටය නිරුපද්‍රිතව මුහුදට ගමන් කරනවා. මහණෙනි නුඹලා මෙතර රැඳුනේ නැති වුණොත් මෙතර රැඳුනේ නැති වුණොත් කියලා කිව්වේ මේ ආධ්‍යාත්මික ආයතන නුඹලා අල්ලගත්තේ නැති වුණොත්. දැන් මේ ජීවිතේ නැමැති ගංගාව ගැන කියනවා. මහාය නුඹලා මෙතර රැඳුනේ නැති වුණොත් මෙතර කියලා කිව්වේ ඇස කන නාසය දිව ශරීරය සිත කියන ආධ්‍යාත්මික ආයතන 6. මෙතර කියන වචනේ මේ සූත්‍රයේදී ඒක පාවිච්චි කරනවා බුදුහා. රැඳුනේ නැති වුණොත් මෙතර රැඳුනේ නැති වුණොත් ඒ වගේම ඊතර රැඳුනේ නැති වුණොත් ඊතර කියලා කිව්වේ බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන බාහිර අරමුණු විශේෂෙහි නුඹලා රැඳුනේ නැති වුණොත් ඒ වගේම මැද කිමුදුනේ නැති වුණොත් මැද ගිලුනේ නැති වුණොත් මැද ගිලුනේ නැති වුණොත් කියලා කිව්වේ නුඹලට නන්දි රාගයක් ඇති නුනොත් නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දනි ඒ නන්දි රාග කියන වචනෙන් අදහස් කළේ තෘෂ්ණාවමයි. තෘෂ්ණාවක් නුඹලට පහළ නුනොත් ඒක ධම්මාරම්මණයක් නිසා ඇති වෙන්න පුළුවන්. අර පිටින් ගන්න අරමුණු ඒ අවස්ථාවේ අරමුණු වලින් නොගත්තත් කලින් ගත්ත අරමුණු පදනම් කරගෙන ධම්මාරම්මණයක් හැටියට මනසේ පහළ වෙන්න පුළුවන් තෘෂ්ණාවක්. ඒක තමයි නන්දි රාගය. මැද කිමුදුනේ නැති වුණොත් නන්දි රාගයක් ඇති නුනොත් ඒ වගේම මිනිස්යන් විසින් ප්‍රයෝජන නොගත්තොත් කියලා කිව්වේ මිනිස්යන් විසින් ගන්නවා කියලා කිව්වේ නුඹලා මේ යන ආධ්‍යාත්මික ගමන අමතක කරලා ආපහු අර ගේහසිත උපදවා ගත්තොත් ගෘහවාසී ලෞකික සිත් උපදවාගෙන ලෞකික ක්‍රියාකාරකම් වලට වැටුනොත් අර ගිහියන් ඉන්න තැනට ගිහිලා ගිහියන් සිනාක වෙනකොට සිනාසෙන්නටත් අඬනකොට අඬන්නටත් ලෞකික කටයුතු වලට බර වෙලා ජීවිතය ගත කිරීම තමයි අර මිනිස්යන් විසින් ගත්තොත් කියලා කිව්වේ. මිනිස්යන් විසින් නොගත්තොත් කියලා කිව්වේ ඒ ලෞකික ජීවිතේට වැටුනේ නැති වුණොත්. අමනුෂ්‍යයන් විසින් නොගත්තොත් අමනුෂ්‍යයන් කියලා කිව්වේ එතන දේවනිකායන් ගැන සඳහන් වෙන්නේ සමහර ඇත්තෝ මේ ශාසනික ප්‍රතිපදාව සීල ප්‍රතිපදාව සමාධි ප්‍රතිපදාව ප්‍රඥා ප්‍රතිපදාව කියන මේ ප්‍රතිපදා තුනම යම් යම් දිව්‍ය සම්පත් ළඟා කර ගැනීම සඳහා එහෙම නැත්නම් දේවත්වයක් බලාපොරොත්තුෙන් ඒව දිනු කරනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. බුද්ධ ශාසනය තුල පෙන්නන ඒ ආර්ය ප්‍රතිපදාව ඉඳුරාම පින්වත්නි යොමු වෙන්නේ සංසාර දුකින් නිදහස් වීම සඳහා. නමුත් මේ කාරණේ කෙනෙකුට අමතක වෙන්නට පුළුවන්. අමතක වෙලා මගේ මේ සීල ප්‍රතිපදාව සමාධි ප්‍රතිපදාව දිව්‍ය සම්පත් ලබා ගන්න. එහෙම නැත්නම් දේවනිකායක උත්පත්තිය ලැබීම පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාව පදනම ඇති කරගෙන අර ප්‍රතිපදාව යෙදෙන්නට පුළුවන්. ඒක තමයි අමනුස්සග්ගාහ කියලා කිව්වේ. අමනුෂ්‍යයන් විසින් ගන්නවා කියලා සඳහන් කළා. එතකොට නුඹලා අමනුෂ්‍යයන් විසින් නොගත්තොත් ඒ කියන්නේ මේ ශාසන ප්‍රතිපදාව අර විදිහේ ලෞකික දෙයක් වෙනුවෙන් යොමු නොකළොත් කියන එකයි. ඊළඟට ගොඩ නොරැඳුනොත් කියලා කිව්වේ දැන් මේ දරකොටේ සමහර විට ගිහිල්ලා යම් තැනක ගොඩකට ගහලා තියෙන්න පුළුවන්.
ඒ ගොඩකට ගහනවා කියලා කිව්වේ ගොඩබිමකට ගහලා රැඳෙන්න පුළුවන්. ඒ ගොඩබිම කියලා කිව්වේ මෙතන අස්මිමානය. නුඹලට අස්මිමානය ඇතුණු වුණොත්. අස්මිමානය කියලා කිව්වේ මේ ලෝකේ ඇතිවෙන පළවෙනිම දෘෂ්ටිය. මේ ලෝකේ කියලා කිව්වේ පින්වත්නි මේ සලායතන ලෝකේ. බුදුහාමුදුරෝ ලෝකේ කියලා පෙන්වුවේ මේ ආයතන හයට. අර බාහිර පෙන්නන මේ විශ්වයට හෝ පෘථිවියට නෙමෙයි බුදුහාමුදුරෝ ලෝකේ කියලා පෙන්වුවේ. ඇස කන නාසය දිව ශරීරය සිත පදනම් කරගත්ත මේ සලායතන බඹයක් පමණ ලෝකයට තමයි බුදුහාමුදුරෝ ආර්ය විනය තුල එහෙම නැත්නම් සංසාර දුකින් නිදහස් වීමට උවමනා කරන මාර්ගය පෙන්වන තැන ලෝකය කියලා බුදුහාමුදුරෝ පෙන්වුවේ. ඒ ලෝකයේ තුල පහළ වෙන පළවෙනිම දෘෂ්ටිය තමයි අස්මි. අස්මි කියලා කියන්නේ වෙමි කියන එක. මම වෙමි කියන එක. ඒ වෙමි කියන දෘෂ්ටිය පහළ වුණාට පස්සේ තමයි අනිත් සියල්ලම පහළ වෙන්න පින්නත්. දැන් අපි විවහාර කරනෝනේ ඇත කියලා සමහරට මෙලවක් ඇත. එහෙම නැත්නම් පරලොවක් ඇත. මෙලවක් ඇත පරලොවක් නැත. ඇත නැත කියන එක පහළ වෙන්නත් ඉස්සෙල්ලා මුලින්ම පහළ වෙන අස්මි වෙමි කියන එක. ඒ වෙමි කියන එක පහළ නොවි ඇත කියන එක පහළ වෙන්නෙත් නැහැ නැත කියන එක පහළ වෙන්නෙත් නැහැ. එතකොට ඒ නිසා මෙලොවක් ඇද්ද පරලොවක් ඇද්ද කියන එක අවබෝධ කරලා නැති කරන්නට පෙර නැති විය යුතු දෘෂ්ටිය හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අස්මිමානය. මම වෙමි කියන පළවෙනි කුඤ්ඤය. ඒ කුඤ්ඤය සිටවීමෙන් තමයි අනිත් සේරම නූල් සූත්‍ර මේ ලෝකේ පුරා එහෙම නැත්නම් මේ ජීවිතේ පුරා හැම දෘෂ්ටි ජාලයක්ම හටගන්නේ කියන එක බුදුහාමුදුරුවෝ පෙන්වනවා. අන්න නුඹලා ගොඩට ගැහුවේ නැති වුණොත් ගොඩබිමකට ලංගුනේ නැති වුණොත් කියලා කිව්වේ අස්මිමානයක් නුඹලට පහළ නොවුනොත්. ඒ වගේම තුලියකට අහුනේ නැති වුණොත් සුලියකට අහුනේ නැති වුණොත් කියලා කිව්වේ පංචකාම සම්පත්තීන්ට ගිජුව එහි ගිලුනේ නැති වුණොත් කියන එක. සුලිය කියලා කියන්නේ දන්නෝ මේ ඇත්තෝ ගලා බහින ගංගාවක දියසුලි ආවාට වාගේ හැදිලා තමා වටා කැරකෙන ගතියට තමයි දියසුලිය කියලා කියන්නේ. තමන්ගේ පුජ්‍යලික ක්‍රියාකාරීත්වයක් ඇතිවීමක් තමයි දියසුලිය කියලා කියන්නේ. ගංගාව නිදහසේ ගලා බහිනෝ ඒ ගලා බහින යථාර්ථයට පිටින් ඇති වෙන දෙයක් තමයි විකෘති තත්ත්වයක් තමයි සුලිය කියලා කියන්නේ. එතකොට මේ ලෝකයේ තියෙන යථාර්ථයක් තියෙනවා මේ ලෝකේ. ඒ යථාර්ථය මොකද්ද? මේ ලෝකේ හැම දෙයක්ම හට ගන්නවා හැම දෙයක්ම නිරෝධ වෙනවා. ඒකට අපි කියනවා අනිත්‍යතාවය කියලා. මේ ලෝකයේ තියෙන යථාර්ථය අනිත්‍යය. ඒ අනිත්‍යතාවයට පිටින් කෙනෙක් මගේ ලෝකය කියලා එකක් ඇති කරගන්න පුළුවන්. ඒ මගේ ලෝකය කියන එක එතකොට අර යථාර්ථයට පිටින් හරි ගස්සගත් එකක්. ඒක හරියට ගංගාවේ දිය සුලියක් වගේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මෙතින්දි කියනවා උඹලා සුලියකට අහුනේ නැති වුණොත් පංචකාම සම්පත් කෙරෙහි ගිජු වෙලා ඒකේ ගිලුනේ නැති වුණොත් කියන එකයි. ඒ වගේ මහණෙනි උඹලා මැද කුණු නුනොත් දැන් දර කඳ නම් මැද කුණු වුණොත් ඒ කිසිම ප්‍රයෝජනයකට ගන්නට බැරි වෙනවා. එතකොට මැද කුණු නුනොත් කියලා කිව්වේ අර තමන්ගේ මේ ආර්ය ප්‍රතිපදාව එහෙම නැත්නම් මේ නිවන් මාර්ගයට බාධාවක් හැටියට තමන් දුස්සීල ප්‍රතිපත්තියකට එන්න පුළුවන්. භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් පරාජිකාවලට අහුවෙලා තමන්ගේ ජීවිතේ ආධ්‍යාත්මික වශයෙන් අන්තිම පරිහානියට පත් කරගන්න පුළුවන්. ඒ අන්තිම පරිහානියට පත් කරගත්තොත් ඒ ඇත්තට ඒ ජීවිතේ නිවන් අවබෝධ කරගන්නට අවශ්‍ය කරන මූලික පදනම එතනින්ම නැති වෙලා යනවා. ගිහි ඇත්තෝ නම් ගිහි ඇත්තෝ ආනන්තරීය පාප කර්ම කියන ඒවට වැටෙන්න පුළුවන්. මේ ඇත්තෝ දන්නෝ ආනන්තරීය පාප කර්ම ඊට බිහිසුණු අකුසල කර්ම හැටියට බුදුහාමුදුරෝ ධර්මයේ පෙන්නන ඒ ආනන්තරීය පාප කර්ම වලට වැටුනොත් අන්න මැද කුණු වෙච්ච ජීවිතයක් ඒ මැද කුණු වෙච්ච ජීවිතයකට අර මැද කුණු වෙච්ච දර කොටේට වගේ කිසි ප්‍රයෝජනයකට ගන්නට බෑ. අර ආධ්‍යාත්මික වශයෙන් ඒ ඇත්තට මාර්ගඵල අවබෝධයක් ලබා ගන්නට අවස්ථාව එතනින්
නැතිලා යනවා, සිඳිලා යනවා, විනාශ වෙලා යනවා. එතකොට මහණෙනි නුඹලා මැද කුණු නුනොත් මෙන්න මේ කාරණා 8ටම නුඹලා අහුනේ නැති වුනොත් මහණෙනි නුඹලා මේ මුහුද වෙතම යනවා. මුහුද කියලා එතන සංකේත කළේ නිර්වාණය. නිර්වාණය වෙත යනවා. ඇයි මහණෙනි නිර්වාණය වෙත යන්නේ? මේ නිර්වාණය වෙතටම නැමිලා තියෙනවා මොකද්ද? සම්මා දිට්ඨිය. ඒ එක තැනකවත් නුඹ ඇලුනේ නැත්තම් කියන්නේ මෙගොඩ කිව්ව මේ ආයතන වල ඇලුනේ නැත්තම්, එගොඩ කිව්ව බාහිර ආයතන වල ඇලුනේ නැත්තම්, මිනිස්යන් විසින් ගත්තේ නැත්තම්, මේ ආදී වශයෙන් කරුණු 8 තුලම බුදුහාඳුරෝ පෙන්නු ඇලුනේ නැත්තම් එතන තියෙන්නේ උපාදාන සිතක් නෙවෙයි, නිරෝධ සිතක්. ඒ කොතනක හරි ඇලුනනම් ඒ ඇලුන තැන ඇති වෙන සිත අපි කියන උපාදාන සිත කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට උපාදාන සහිත යම් තැනකට ඇලිලා ආසත්ත වෙලා මේ ජීවිතේ පවත්වනවා නම් එතන සම්මාදිට්ඨියක් තියෙන බව බුදුහාමුදුරෝ දේශනා කළේ නැහැ. එතකොට මේ කරුණු 8 තුලම තමන් ඇලුනේ නැත්තම්, ආසත්ත වුණේ නැත්තම්, උපාදාන සිතුවිලි පහළ වුණේ නැත්තම් අන්න ඒ ඇත්තාට දැන් පහළ වෙලා තියෙන්නේ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය නිවන කරාම ගමන් කරනවා කියන එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නේ. දැන් මේ ඇත්තන්ට සාමාන්‍ය අදහසක් මේ සූත්‍රයේ ආවා. හරි ගැඹුරු සූත්‍රයක්. අර ගංගානම් ගඟේ පාවෙන දර කොටයක් පෙන්නලා, දකින දේ පෙන්නලා, නොදකින ජීවිතේ ඇතුළාන්තය පෙන්වීමක් තමයි බුදුහාමුදුරුවෝ මේ කළේ. එතකොට අර බාහිර දේ හැමදෙනාටම බලා ගන්නට පුළුවන්. 10 දෙනෙක් ඉන්නවනම් 10 දෙනාටම පේනවා. නමුත් මේ බුදුහාමුදුරුවෝ ඒක පෙන්නලා ඇතුළාන්තය, ආධ්‍යාත්මික ජීවිතය පෙන්නනකොට අර 10 දෙනාට මේක පේන්නේ නැහැ. එතනින් බොහොම ස්වල්ප දෙනෙකුටයි පේන්නේ. ඒ නිසායිනේ බණ අහනකොට ස්වල්ප දෙනෙකුට විතරක් ධර්මය අවබෝධ වෙන්නේ. ඇතුලේ පෙන්නනකොට. ඉතින් බුදුහාමුදුරුවන්ට අර ගංගානම් ගඟේ ගහගෙන යන දර කොටේ ඇති ප්‍රවෘත්තියෙන් ඇති වැඩක් නැහැ. උන්වහන්සේට උවමනාව තිබුණේ ජීවිතය පෙන්නන්න. ජීවිතය පෙන්නන්න. ඉතින් ජීවිතය පෙන්නන්න යනකොට පින්වත්නි ඉන්ද්‍රිය ගෝචරය වෙන පැත්තෙන් ජීවිතය දිහා බලන්න බෑ. ඉන්ද්‍රියට ගෝචරය වෙන්නේ නැහැ මේ ජීවිතේ. ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියානුසාරී දැනුම ජීවිතේ තේරුම් ගන්නට මදි. ඒ ජීවිතේ තේරුම් ගන්නට මදි නිසා කොච්චර කාලයක් මේ ආයතන මාර්ගෙන් ජීවිතේ අපි හඳුන ගන්නට තේරුම් ගන්නට උත්සාහ කළත් අපිට ඒක තේරුම් ගන්නට බැරුව අපේ ජීවිතේ නැවත නැවත මේ සංසාරේ මරණයත් ඉපදීමත් මරණයත් ඉපදීමත් කියන සාංශාරික ප්‍රවෘත්තිය නිරන්තරවම සිද්ධ වෙන බව බෞද්ධයන් හැටියට අපි තේරුම් අරගෙන තියෙනවා. එතකොට දැන් බලන්න ගංගාවක් ගලාගෙන යන්නේ මුහුදට. එතකොට මේ දර කොටයක් කියන දෙයක් ගහගෙන යන්න පුළුවන්. දැන් අපේ සිත ගත්තාම එහෙම නැත්නම් මේ චිත්ත පරම්පරාව ගත්තාම ගඟක් වගේ. ඇයි මේක වියලෙන්නේ නැතුව, සිඳෙන්නේ නැතුව චිත්ත පරම්පරාවක් අපි තුල පවතිනවා. චිත්ත ප්‍රවෘත්තියක් දිගටම අපේ ජීවිතය තුල පවතින චිත්ත පරම්පරාවක් පවතිනවා. දැන් අපි අවුරුදු 50ක් 60ක් ජීවත් වෙනකොට ඒ 50 60ේම විතරක් නෙමෙයි සංසාරේ තවත් ජීවිතවලට සම්බන්ධ චිත්ත ප්‍රවෘත්ති, චිත්ත පරම්පරා අපේ මේ ජීවිතයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපිට පූර්වගත කර්ම නොයෙකුත් දේවල් අපේ ජීවිතවලට බලපවත්තන්නේ. එතකොට සාමාන්‍ය වශයෙන් අපි තේරුම් ගත්තොත් මේ හිත ගංගාවක් වගේ. මේ හිත ගංගාවක් වගේ කොතනින්ද නතර වෙන්නේ? මේ හිත නිරෝධ වෙන්නේ කොතනින්ද? මේ හිත නිරෝධ වෙන්නේ නිවන් අවබෝධයෙන්. ඒ කියන්නේ තණ්හාවෙන් නිදහස් වීමෙන් තමයි මේ හිත ක්ෂය කළා චිත්ත නිරෝධයක්
අවබෝධ කරලා ශාන්තියක් සැපතක් ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ තාක්කල්ම මේ සිත නැමැති ගංගාව ගලනවා දිගටම. තමයි සංසාරය කියලා කිව්වේ. එතකොට මේ සිත අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ අරමුණුත් එක්ක. අරමුණු නැතුව සිත අපිට දකින්න අමාරුයි. යම් යම් අරමුණු අපි ග්‍රහණය කරගන්නවා. ඒ අරමුණු ග්‍රහණය කර ගැනීමට අපිට ප්‍රත්‍ය හැටියට එහෙම නැත්නම් උපකාර වෙන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතනත් බාහිර අරමුණුත්. ඒ අරමුණුත් ඇති කරගෙන නිරන්තරයෙන්ම සිතේ අරමුණු ඇති වෙනවා. ඒ අරමුණු එක එක දේවල් පදනම් කරගෙන ඇති වෙන අරමුණු නිසා අපි අරමුණු වල ඇලෙනවා, අරමුණු වල ගැටෙනවා, අරමුණු වල මුලා වෙනවා. ඒක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට මේ ඇස කන නාසය ආයතන වල අපි ඇලෙන්න පුළුවන් ඒක අරමුණක් හැටියට. ඒකයි කිව්වේ මෙගොඩට ආවේ නැති වුණොත් මෙගොඩ කියලා කිව්වේ මේ ආයතන ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන අරමුණු හැටියට අපි ගන්න පුළුවන්. අරමුණු හැටියට ගන්නවා කියලා කියන්නේ නිමිත්තක් හැටියට ගන්න පුළුවන්. ව්‍යංජන හැටියට ගන්න පුළුවන්. නිමිත්තක් කියලා කිව්වේ අරමුණක්මයි. අරමුණක් හැටියට ගත්තාම ඒ අරමුණේ අපි අය අරමුණ උපාදානය කරගන්නවා. අරමුණ අල්ලනවා. මේ ඇහැ මගේ, මේ ඇහැ ලස්සනයි, මේ ඇහැ ප්‍රියයි, මේ කන ලස්සනයි, මේ හම ලස්සනයි, මේ ශරීරය ලස්සනයි ආදී වශයෙන් නුයිකුත් ආකාරයට මේ ඉන්ද්‍රිය පිළිබඳ අරමුණක් වශයෙන් අපි ඒකේ රැඳෙන්නට පුළුවන්, එල්ලෙන්නට පුළුවන්, උපාදාන කරගන්නට පුළුවන්. ඒ උපාදාන කරගත්තොත් එතන පින්වත්නි අර ඒ උපාදානයත් එක්ක බුදුහාමුදුරුවෝ පෙන්නනවා අර උපාදාන පහම ඇති වෙනවා. මොකද්ද උපාදාන පහ? රූප උපාදානයක්, වේදනා උපාදානයක්, සංඥා උපාදානයක්, සංකාර උපාදානයක්, විඥාන උපාදානයක් කියන උපාදාන පහක්ම ඇති වෙනවා. මොකද්ද මේ උපාදාන පහක්ම ඇති වෙනවා කියලා කිව්වේ? දැන් අපි ඒ රූප සංඥාවක් හිතට ගන්නෙ. රූපයක් කියන එකක් අපි මේ බාහිර වශයෙන් දැක්කට පින්වත්නි ඒ රූපයක් භෞතික වශයෙන් හිතේ පහළ වෙන්නේ හිතේ තියෙන රූප සංඥාවක්. ඒ රූප සංඥාවත් එක්කම ඒ හිතට නගා ගන්න රූප සංඥාවත් එක්කම ඒ රූප සංඥාව තුලින් ඇති වෙන වේදනාවක් තියෙනවා. වේදනාව කියන්නේ විඳීමක්. සුඛ වේදනාවක් හරි දුක්ඛ වේදනාවක්. මෙහි ඇහැ ලස්සනයි, හොඳයි ආදී වශයෙන් ගන්නකොට අපි සුඛ වේදනාවක් ගන්නවා. මේ ඇහැ කැත වෙලා, මේ කන කැත වෙලා ආදී වශයෙන් ගන්නකොට දුක්ඛ වේදනාවක් ගන්නවා. රූප සංඥාවත් එක්ක. ඊළඟට වේදනාවක් කියන එකක් හිතේ පහළ වෙනවා. ඊළඟට සංඥාවක් කියලා කියන්නේ හඳුනා ගන්නවා. තමන්ගේ ඇහැ හඳුනා ගන්නවා, අනිත් ඒවායින් වෙන් කළා හඳුනා ගැනීම. සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම. සංඥා ස්වභාවයක්. හඳුනා ගැනීමක්. ඊළඟට සංඛාර කියලා කියන්නේ ඒ රූපයට අනුව, ඒ වේදනාවට අනුව හිත වෙනස් වෙනවා. හිතේ අර විඳීමත් එක්ක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන හිතේ වෙනස් වෙන ගතියට තමයි සංස්කාර කියලා කියන්නේ. ඒ සංස්කාර කියලා කිව්වේ සංස්කරණය කරනවා කියන එකයි. අපි සිතිවිලි පහල කරනවා, චෛතසික පහල කරනවා. ඒ කොටසක් අපි පුණ්‍ය චෛතසික වශයෙන් ඇති වෙන්න පුළුවන්, පාපී චෛතසික වශයෙන් වෙන්න පුළුවන්. කොහොමුණත් චෛතසික වලට තමයි සංස්කාර කියලා කියන්නේ. හිතේ සංස්කාර ශක්තියක් උපදිනවා. ඊළඟට මේ ඔක්කොමත් එක්ක විඥාණය හිත පවත්වනවා. එතකොට මේ උපාදාන පහම ඇතිවීම තමයි නිමිත්තක් ගන්නවා කියලා කිව්වේ. මේ ආයතන කෙරෙහි යම්කිසි ඇලීමක්, ආසත්ත බවක් ඇති කරනවා කිව්වේ නිමිත්තක් ගන්නවා කියන එකයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ නිමිත්තක් ගැනීම නිසා මේ හිතේ ගැලීම තියෙනවා. හිත
සංසාරේ එහෙම නැත්නම් ප්‍රවෘත්ත වෙනවා. සංසාරේ ඉදිරි ඉස්සරහට ගමන් කරනවා මේ හිත. චිත්ත ශක්තිය ගමන් කරනවා. ඒ චිත්ත ශක්තිය ප්‍රවෘත්ත වීමට ගමන් කිරීමට හේතුුනේ මේ ආධ්‍යාත්මික ආයතනවල ඇලුනා රැඳුනා. රැඳුනා කියලා කිව්වේ අර පංච උපාදානස්කන්ධයක් පහළ වුණා රූප සංඥාවත් එක්ක. ඒ උපාදානස්කන්ධයක් පහළ වුණ නිසා එතන රැඳුනා. ඒ රැඳීම නිසා අර දැන් හිත ඉස්සරහට ගමන් කරනවා. හිත නිරෝධ වුණේ නැහැ. හිත උපාදාන වුණා. අන්න උපාදාන දුක පහළ වුණා. එතන තමයි දුක පහළ වුණේ. ඊළඟට මාහිර ආයතනවල එහෙම නැත්නම් ඊතර රැඳුනේ නැත්නම් ඊතර රැඳුනොත් කියලා කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයේ කෙරෙහි අපි ඒව ඇලෙනවා. මේ රූපයේ ප්‍රියයි, මේ ශබ්දයේ ප්‍රියයි, මේ ගන්ධයේ ප්‍රියයි කියලා අර ඊතර රැඳෙනවා කියලා කිව්වේ ඒ බාහිර ආයතනවල අපි අරමුණක් වශයෙන් ආයත් රූප සංඥාවක් පහල කරන්න පුළුවන්. පහලා අර චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති කිව් විදියට ඒක කෙරෙහි මේ බාහිර අරමුණු කෙරෙහි ඇති වෙන්න පුළුවන් පංච උපාදානස්කන්ධයක්. ඒ ඇති වුණාම එතන රැඳුනා කියලා කිව්වේ ආයි අර සිත ප්‍රවෘත්ත වෙනවා. ආපහු සංසරණේ වෙනවා. හිත ගමන් කරනවා. සංසාරයට හිත දික් වෙනවා. සසර ගමන් කරනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එතකොට නිවන් පැත්තට නෙවෙයි යන්නේ ඒ ඇලින ගැටෙන පැත්ත. ඒකට අපි පෙන්වන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාවක් හැටියට. ඒ අනුව හිත සකස් වෙවි මේ සංසාරයට උමනා කරන විදිහට එතන හිත සකස් වෙනවා. සකස් වෙලා උපාදාන චිත්ත පරම්පරාවක් තමයි එතන හටගන්නේ. ඊළඟට මැද කිමුදුනොත් කියලා කිව්වේ අර දර කොටයක් නම් මැද ගිලිලා යන්න පුළුවන්. දැන් මෙතන සිත කිමෙදනවා කියලා කිව්වේ නන්දි රාගයක් පහළ වෙන්න පුළුවන්. අර මේ අවස්ථාවේ ආයතනවල ඇලුනේ නැති වුණත්, බාහිර ආයතනවල ඇලුනේ නැති වුණත් කලින් ගත්ත අරමුණුත් එක්ක ධම්මාරම්මණයක් හැටියට පින්වත්නි නන්දි රාගයක් එහෙම නැත්නම් තෘෂ්ණාවක් පහළ වෙන්න පුළුවන්. ඒ තෘෂ්ණාව පහළ වීම ගිලීමක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වුවා. දියේ ගිලීමක් හැටියට පෙන්වුවා. ඒ දියේ ගිලුණාමත් ඉස්සරහට යන්න පුළුවන් කමක් නැත්තේ. එතකොට නන්දි රාගයක් තෘෂ්ණාවක් ඇති වෙන්න පුළුවන්. රස තෘෂ්ණාව කියන වචනයක් පාවිච්චි කරනවා. ශබ්දේ නිසා ඇති වෙන, ගන්ධේ නිසා, රසේ නිසා, කුමක් හෝ නිසා ඇති වෙන රස තෘෂ්ණාවක්, නන්දි රාගයක් ඇති වෙන්න පුළුවන්. ඇති වුණොත් එතන ගිලෙනවා. එතනත් උපාදාන චිත්ත පරම්පරාවක් තමයි තියෙන්නේ. එතන නිරෝධ වෙච්ච සිතක් ඇත්තේ නෑ. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා මනුස්සග්ගායසත. ඒ මිනිස්යන් විසින් ගන්නවා කියලා කිව්වේ දැන් දර කොටයක් නම් අරගෙන ඒගොල්ලන් මිනිස්සුව ප්‍රයෝජනෙට ගන්නවා. දැන් ගිහියන් හරි පැවිද්දන් හරි ආධ්‍යාත්මික ජීවිතය සංසාර දුකින් නිදහස් වෙන්න උත්සාහ කරන පිරිස සමහර විට හිටි හැටින ජීවිතේ ආපහු අර අගාධයට වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගිහියන් කරන අර ගිහි කටයුතු කෙරෙහිම සම්පූර්ණ ජීවිතේ ගත කළා ආගමික ජීවිතේ ආධ්‍යාත්මික ජීවිතේ අමතක කරලා දාන්න පුළුවන්. ඒ නිසා තමයි මේක මිනිස්යන් විසින් ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒ පැත්තට හිත නැඹුරු වෙන්න පුළුවන්. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් අර තමන්ගේ පැවිදි ජීවිතේ අමතක කරලා ගිහියන්ගේ ගිහි කටයුතු වලට මුළු ජීවිතේ ගත කරන්න පුළුවන්. එහෙම වෙන දේවල් අපිට සාමාන්‍යයෙන් අත්දැකීමක් වශයෙන් ගිහි පින්නතුන් පැවිදි ඇත්ත අපි කාටත් තියෙනවා. ගිහි ජීවිතේ වැඩම කරගෙන ඉන්න පුළුවන්. නමුත් අර තමන්ගේ පැවිදි ජීවිතේ සම්පූර්ණව අමතක කරලා දානවා. එතකොට ගිහියන් සිනාසෙන තැන ගිහිලා සිනාසෙන්න, අඬන තැන අඬන්න, අර ගිහියන් කරන දේවල් අනුමත කරන්න, ගිහියන්ට ඥාතිකම් කියන්න ආදී වශයෙන් ඒ පැත්තට යොමු වෙන්න පුළුවන්. එතකොට අර සම්පූර්ණම ආධ්‍යාත්මික ජීවිතයේ අමතකයි. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වන මිනිස්යන් විසින් එයා අරගෙන තියෙනවා දර කොටේ ගත්තා වගේ. ඊළඟට ගිහියත්න්ගේ ජීවිතෙත් ගිහි ජීවිතේ ගත කළාට සෑහෙන පිරිසක් ඉන්නවා තමන්ගේ
මේ ආර්ය ප්‍රතිපදාවට යොමු වෙන මානසික තත්ත්වෙන් හොඳට විදර්ශනා භාවනා ආදී කරගෙන ප්‍රතිපත්ති ගරුක ජීවිතයක් ගත කරන ගිහියෝ ශාල පිරිසක් අද වුණත් රටේ වාසය කරනවා. ඒ ඇත්තන්ට උනත් ටික කාලයක් ගත වෙනකොට සමහර විට හිතෙන්න පුළුවන් අර මේක වෙනස් වෙලා. ඔය නොයෙකුත් උත්සව වලට සම්බන්ධ වුණාම අර සියල්ලක් අමතක කරලා තමනුත් අර සාමාන්‍ය කෙනෙක් විදියටම තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන්. එතකොට බුදුහාඳුරන්ගේ ධර්මය අනුව බලනකොට පින්වත්නි ගිහි ඇත්තන්ට ගිහි ජීවිතේ ගත කරමින්ම මේ ආධ්‍යාත්මික ජීවිතේ පිරිහෙන්නේ නැති තත්ත්වයෙන් ආරක්ෂා කරගැනීමේ හැකියාවක් තියෙනවා ඥාන සම්ප්‍රයුක්ත මිනිසෙකුට. ඒක තේරුම් නොගත්තොත් අර කොච්චර බණ ඇහුවා සමහර විට හොඳට බණ අහලා ජීවිතය ගැන අවබෝධයක් තියෙනවා කියලා හිතාගෙන හිටියට අර බණහන ගිහියත් අර මලගෙදර ගිහිල්ලා අර අනිත් අය අඬනවා වගේම හඳ ඉල්ලලා අඬන දරුවෝ වගේ එයත් එතනම පෙරලිපෙලි අඬන්න පටන් ගන්නවා. එයාටත් ප්‍රශ්නයක් තේරුම් ගන්නට බෑ. එයත් සාමාන්‍ය කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ජීවිතේ තේරුම් ගත්ත දෙයක් ඇත්තේ නෑ. එතකොට ජීවිතේ තේරුම් ගත්තා කියලා කියන්නේ පින්වත්නි ජීවිතේ අපිට ලැබෙන ගැටලු වලට අපි කොහොමද මුහුණ දෙන්නේ? ඒ ගැටලු කොච්චර දුරට අපි තේරුම් ගන්නවද? ඒ ගැටලු තේරුම් අරගෙන අපිට උපේක්ෂා සහගත මනසක්, මදහත් හිතක් උපදවාගෙන අපිට කටයුතු කරන්නට හැකියාව ලැබීම තමයි ධර්ම අවබෝධය කියලා කියන්නේ. නැත්තම් වචන පාඩම් වුණු පමණකින් අපිට ධර්මය අවබෝධය කියලා කියන්න අමාරුයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්වන මනුස්සග්ගාහා හෙස්සත මිනිස්සු නොගත්තොත් කියලා කිව්වේ අර මිනිස්සු ගත්තා කියලා කිව්වේ දර කෑල්ලක් නම් ඒක ප්‍රයෝජන ගත්තා. මෙතන මිනිස්සු ගන්නවා කියලා කිව්වේ අර ලෞකික. අපි ඒකට ධර්මයෙන් කියනවා නම් ගේහසිත වලටම බර වෙනවා. ගේහසිත කියලා කිව්වේ ගෘහවාසීව වාසය කරන නැත්තන්ගේ සිතුවිලි. එතකොට ආධ්‍යාත්මික ජීවිතයේ දියුණු කරන නැත්තන්ගේ සිතුවිලට කියන නෙක්ඛම්ම චෛතසික. මේකෙන් නික්මෙන්න ඕන, සංසාරයෙන් නිදහස් වෙන්න ඕන. මේ සංසාරයේ දුකයි කියන අර ගැඹුරු අදහස්, ගැඹුරු සිතිවිලි, නෛෂ්ක්‍රම්‍ය සිතිවිලි වෙනුවට ආපහු ගේහසිත අර ගෘහවාසී සිතිවිලි වලටම බර වෙලා ලෞකික ලාමක සිතිවිලි වලටම බර වෙලා කටයුතු කිරීම තමයි මිනිස්සු ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. දැන් අමනුස්සග්ගාහෙස්සත අමනුස්ස කියලා කිව්වේ අර දේවනිකායක් අරමුණු කරගෙන සමහර විට තියෙනවා. දැන් සමහර ඇත්තෝ හුඟක් මේ ආගමික වැඩ කරනකොට අපි දන්නවා නොයෙකුත් දිව්‍ය ලෝකාදී දේවල් ප්‍රාර්ථනා කරගෙන දිව්‍ය සම්පත් ළඟා කර ගැනීම සඳහා දන් දෙනවා, සිල් රැකනවා, භාවනා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය ප්‍රතිපදාව, සීල ප්‍රතිපදාව, සමාධි ප්‍රතිපදාව, ප්‍රඥා ප්‍රතිපදාව කියන මේ ප්‍රතිපදාව සත්‍ය වශයෙන්ම ඒ දිව්‍ය සම්පත් ළඟා කර ගැනීම සඳහා තියෙන එකක් නෙමෙයි, සංසාර දුකින් නිදහස් වීමට තියෙන ප්‍රතිපදාව. සම්මා දිට්ඨිය ප්‍රමුඛ කොට ගත්තා වූ ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව වැරදි විදියට භාවිත කිරීම තමයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. අර යම්කිසි දේවනිකායක උත්පත්තිය ලැබීම සඳහාය මම මේක කරන්නේ, දිව්‍ය ලෝකෙක ඉන්න මේ මනුස්ස ලෝකේ දුකය එහෙ ගියාම සැපක් තියනවා කියලා අර ප්‍රාර්ථනාවක් අනුව ආධ්‍යාත්මික ජීවිතේ ලෞකික ධානා මාර්ග ආදී වෙනුවෙන් කාලය ගත කරලා ඒ පැත්තෙන් ගමන් කිරීම. ඒක ගිහි ඇත්තන්ට හරි භික්ෂූන්ට හරි ඒක නොකල යුතු දෙයක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ මොකද දුකෙන් නිදහස් වීමට යන කෙනෙක් නිතර කල්පනාවට ගත යුතුව තියෙන්නේ එවැනි තැනකට ගමන් කිරීමෙන් දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් බුදුහාමුදුරෝ කිසි විටකවත් පෙන්වන්නේ නැහැ. ඊළඟට න ආවට්ටග්ගාහා හෙස්සත. ආවට්ට කියලා කිව්වේ අර දියසුලියකට අහු වෙනවා කියලා කිව්වේ මේ දෙපාර්ශ්වයම පංචකාම සම්පatti කෙරෙහිම නතු වෙන්න පුළුවන්. දැන් බලන්න සමහර ගිහි ඇත්තන්ගේ ජීවිතවල ගිහි ඇත්තෝ යම් ප්‍රමාණයක පස්කම් රස අනුභව කරන පිරිසක්, සොයන පිරිසක්. නමුත් අර ඥාන සම්ප්‍රයුක්ත බෞද්ධයන් හැටියට අපි තේරුම් අරගෙන තියෙනවා ජීවිතේ කියලා කියන්නේ පස්කම්
සැප සෙවීම, පස්කම් සැප විඳීමම නොයි. ඊට වඩා එහා අපිට ජීවිතයක් තියෙනවා කියන අදහස ඥාන සම්ප්‍රයුක්ත බෞද්ධයෝ තේරුම් අරගෙන තියෙනවා. නමුත් ඕක සම්පූර්ණයෙන්ම අමතක වෙලා කෙනෙක් උදේ ඉඳලා රෑ වෙනකම් මුළු ජීවිතේ පුරාම පස්කම් රස විඳින්නට අවශ්‍ය කරන දේ සොයමින්, ඊට උමනා කරන දේවල් කතා කරමින්, ඊට උමනා කරන දේවල් සාකච්ඡා කරමින්, ඒ වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කාලය ගත කරමින්, සමහර විට අර තමන්ගේ දරුවෝ ගැනවත් බලන්නේ, ස්වාමි භාර්යා සම්බන්ධතාවය ගැනවත් කල්පනා නොකර ඔහි තමන්ගේ ජීවිතය ගත කරනවා. හරියට අර දියසුලියකට අහු වුණා වගේ. න ආවට්ටක් ගාහෙස්සත කියලා කිව්ව එක. ආවට්ට කියලා කිව්වේ දියසුලිය. දියසුලියකට අහු වුණා වගේ තමන්ට තේරුම් ගන්නට බැරුව ගිලිලා තමා පැත්තටම කැරකෑමින් වාසය කරන දියසුලියක් වගේ අර පංචකාම සම්පatti කෙරෙහි අප්‍රමාණ ආසත්ත වෙලා කටයුතු කිරීම. පැවිදි කෙනෙක් වුණත් එහෙම වෙන්න පුළුවන්. පැවිදි ජීවිතයේ තියෙන මේ නිස්සරණ ප්‍රතිපදාව, නිදහස් වීම, මේ විරාගී දර්ශනය සමහර විට අමතක වෙලා නොයෙකුත් ලාභ අපේක්ෂා වෙනුවෙන් අර බුදුහාමුදුරෝ ධම්මදායාද සූත්‍රයේ පෙන්වුවා වගේ ආමිසයට ගිජු වෙලා සමහර විට පස්කම් රසේ නතු වෙලා අර ආවට්ටගාමී ප්‍රතිපදාවට වැටෙන්න පුළුවන්. දියසුලියකට අහුණා වගේ අර පැවිදි ජීවිතේ විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරෝ පෙන්වුවා ඒකට අහු වුණත් මේ සම්මාදිට්ඨිය පහල කරගන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට අන්තෝපූති භවිස්සත, අන්තෝපූති කියලා කිය අර දර කොටේ මැද කුණුන ප්‍රයෝජනට ගන්න බැරුව වගේ මේ නිවන් ලබා ගන්න ගිහි කෙනෙක් හරි පැවිදි කෙනෙක් හරි තමන්ගේ ජීවිතේ විනාශ කරගන්නවා දුස්සීල ප්‍රතිපදාවන්ගේ. ඒ පැවිදි ඇත්තන්ගේ ජීවිතේ දුස්සීල ප්‍රතිපදාවකට වැටුනොත් ගොඩ ගන්නට බැරි තැනකටපත් වෙනවා. හරියට බුදුහාමුදුරු උදාහරණයක් පෙන්වුවොත් තල් ගසක් කඳ මැදින් කැපුවට පස්සේ ඒ තල් ගස නැවත ලියලන්නේ නැහැ. ආපහු මුලින් ඉඳලා තල් ගහක් ඉඳන්ටම වෙනවා. ඒ තල් ගහ ආපහු ලියලන්නේ නැහැ. එතකොට අර පරාජිකා වලට අහුවෙච්ච භික්ෂුන් වහන්සේගේ ජීවිතයත් අර තල් කඳක් තල් ගහක් මැදින් කැපුවා වගේ ලියලන්නේ නැහැ. අර මාර්ගඵල අවබෝධය ලබා ගන්නට උන්වහන්සේට ශක්තියක් නැති වෙලා. එතකොට ඒක හරියට අකාලේ සියදිවි හානි කරගත්තා වගේ ආධ්‍යාත්මික ජීවිතේ. ලෞකික ගිහියැත්තන්ගේ ජීවිතේ ගත්තාම ආනන්තරීය පාප කර්ම වලට අහු වුණාමත් අර අකාලේ සියදිවි හානි කරගත්තා වගේ සෝතාපන්න ආදී මාර්ගඵල ප්‍රතිලාභය ළඟා කර ගැනීමට ශක්තිය ඇත්තන්ට නැති වෙලා විනාශ වෙලා යනවා. එතකොට පේනවා මෙන්න මේ කාරණා අටටම අපේ ජීවිතයේ අහුුනේ නැති වුණොත් පින්වත්නි මේ සිත තුළ මේ සිතේ ගලා යෑම සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සිතිවිල්ල කියන එක ගැනයි මේ කියන්නේ. සිතිවිල්ලක් උපදින්නේ නැහැ. සිතිවිල්ලක් උපදින්නේ නැහැ කියලා කිව්වේ උපාදාන චිත්ත පරම්පරාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට සංසාරේ කියලා කිව්වේ උපාදාන චිත්ත පරම්පරාවකට නමක්. ඒ උපාදාන චිත්ත පරම්පරාවක් ඇතිවීම යම්කිසි කෙනෙක් වළක්ක ගන්නට මේ හැම තැනකටම තියෙන ඇලීම, ගැටීම, මුලා වීම නතර කර ගැනීමට මේවයි තියෙන යථාර්ථය අවබෝධ කර ගන්න ඕන. ඒ නිසා බුදුහාඳුරෝ පෙන්නනවා අර සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වුවේ මොකද්ද? අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. මේ එහෙකටවත් හේතු වෙන්න එපා. මේ ආයතන වලට හේතු වෙන්නත් එපා. බාහිර ආයතන වලට හේතු වෙන්නත් එපා. මේවා නිසා අර චන්දරාගයක් ඇතිවීමට උවමනා කරන ධම්මාරම්මන, අර හිතේ පහළ වෙන ධම්මාරම්මන වලට හේතු වෙන්න එපා. ඊළඟට අර ගේහසිත එහෙම නැත්නම් ලෞකික සිත් වලට හේතු වෙන්න එපා. ඒ වගේම දිව්‍යාදී අර කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ලෞකික ධාන තත්ත්වයෙන් පහල කරන ඒ සිත් වලට හේතු වෙන්න එපා. ඊළඟට අර පංචකාම සම්පත්ති වලට හේතු වෙන්න එපා. ඊළඟට අර
ඒව නිසා තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න එපා ආධ්‍යාත්මය. එතකොට පෙන්වනවා මේ අනිශ්චිතෝච මේ කිසිවකට හේතු වෙන්න එපා. හේතුනේ අනිශ්චිතෝච විහෙරති. ඒ කිසිවකට හේතු නොවි වාසය කිරීමෙන් නචකින්චි ලෝකේ උපාදීති. කිසිවක් අල්ල ගන්න එපා. ඒ අල්ල නොගැනීමම තමයි බුදුහාමුදුරෝ සම්මාදිට්ඨිය කියලා කිව්වේ. එතකොට දැන් සම්මාදිට්ඨියට අපි එන්නේ කොහොමද කියන එක තමයි මේ දාරුක්ඛන්දෝපම සූත්‍රයේදී බුදුහාමුදුරෝ පෙන්වන්නේ. මේ සිත නැමැති ගංගාව නිවන නැමැති මුහුද වෙත ගලාගෙන යනවා. මේ හිත කියන එක අපිට පේන්නේ යම් යම් රූප සංඥා උපාදානය කර ගැනීමෙන්. ඒ රූප සංඥා උපාදානය කර ගැනීමට මෙන්න මේ කාරණා පාදක වෙනවා. ආයතන බාහිර ආයතන කියලා මේ කරුණු කිව්වේ බුදුහාමුදුරුවෝ එකයි. ඒව නිසා මේ රූප සංඥාවක් ඇති වෙන්නට පුළුවන්. ඒක උපාදානය කර ගැනීම අන්න මේ ඒ තැන් වලට හේතු වීම නිසා සම්මාදිට්ඨිය නෙවෙයි ඇති උනේ ඒ ඇත්ත තුල ඇති උනේ මොකද්ද? පංච උපාදානස්කන්ධයත් එක්ක මිත්‍යා දිට්ඨි කියන එක. ඒ මිත්‍යා දිට්ඨිය තමයි එහෙනම් මේ ලෞකික ජීවිතය කියන එක තියෙන්නේ. ඒ කියන්නේ හැමතැනම හේතු වෙනවා. හැම දෙයක්ම උපාදානය කරගන්න හැම දෙයක්ම අල්ලනවා. එතකොට මේ සූත්‍රයේ පෙන්නන ගැඹුරුම තැන තමයි පින්වත්නි මේ සම්මා දිට්ඨියට අපි එන්න ඕන නම් අපේ මේ ජීවිතය ගත කරනකොට කිසියම් මොනම දෙයකවත් ඒ මොනම දෙයකටවත් හේතු වෙන්නේ නැතුව මොනම දෙයක්වත් උපාදානය නොකර උපේක්ෂාවෙන් බැලීමේ ඥාන සම්පයුක්ත ගතිය යෝනිසෝ මනසිකාරය කිසි කෙනෙක් උපදවා ගැනීම තමයි සම්මාදිට්ඨිය පහළ වීමට හේතු වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. එතකොට මේ හේතු වීම කියලා කිව්වේ මොකද්ද? දැන් මේ මේසි තියනවා නම් මේ මේසෙට හේතු වෙනවා කියන්නේ මොකද්ද? මේ මේසි මගේ කියලා ගන්නවා. මගේ කියලා ගන්නකොට මේ මේසෙන් උපදිනව කවුද? මම කියන එක. මම කියන ප්‍රපංචය, මම කියන සංකල්පනාව, මම කියන ක්ලේශය. එතකොට මේකට හේතු වුණා. මේ ඇහැට යම් කිසි කෙනෙක් හේතු වුණා නම් අන්න එතන මගේ ඇහැ කියලා. ඇහැ නිසා මම ඉපදුනා, කන නිසා ඉපදුනා, දිව නිසා ඉපදුනා. මේ ආදී වශයෙන් ඒ තැන් වලින් අපිට උපදින්න පුළුවන්. එතකොට මේ කරුණු 8ම පෙන්නුවේ ඒ තැන් වලින් අපිට අර අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති බෞද්ධ ජීවිතය කියලා කියන්නේ ඒ කිසිවකට හේතු නොවේ කිසිවකින් උපදින්නේ නැතුව කිසිවක් උපාදානය නොකර වාසය කිරීමේ ශක්තිය තමයි ඥාන සම්පයුක්ත බෞද්ධයා සම්මා දිට්ඨිය පහළ කරගන්නට තියෙන එකම මාර්ගය හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඉතින් මේ සූත්‍රය හුඟා ගැඹුරු දීර්ඝ සූත්‍රයක් නේ. නමුත් පොඩි අදහසක් මේ ඇත්තන්ට එන්න ඇති. ඒ අදහස නැවත නැවත ආවර්ජනා කරලා යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කල්පනා කිරීමෙන් මේ ඇත්තන්ට ලොකු අවබෝධයක් ළඟා කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් අපිට මීට වඩා මේ අනුශාසනාව කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේ කල්පනා කරගන්නට ඊටාම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පුණ්‍ය මහිමෙන් ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වූ පරම ශාන්තමා මහ නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා කියලා සාදු කර ප්‍රාර්ථනා කරන්න.